समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यंखो बिक्कवे सत्तारा खरनियं सावखानं हितेसिना अनुकंपकेन अनुकंपं उपादाय कथं वोतं मया एतानि बिक्कवे रुक्कमूलानि एतानि शून्यागाराणि जायत बिक्कवे मा पमादत्त मा पञ्चा विप्पटिसारिणो अहुवन्त अयं वो अम्हाकं अनुशासनीति ධර්මශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට නිමක් නැති කරුණාවකින් අනුකම්පාවකින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් ස්වල්ප ධර්ම කාරණා කීපයක් නමුත් ගෞරවයෙන් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ ලොව පුරාම ධර්ම දානයක් ලෙස විසුරුවා හැරීමෙහි පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ මොරටුව කටුබැද්ද රොලී ප්‍රනාන්දු මාවතේ අංක 9 දරණ නිවසේ පදිංචි නොවැම්බර් මාස 28 වන දින තම ජන්මදිනයේ යෙදෙන පින්වත් වෛද්‍ය ඩිලන්ති සිල්වා මහත්මිය විසින්
පින්වත්නි ලෝකෙ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඇයි කියලා ඇහුවොත් ඒකට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි තමන් වහන්සේ දුකෙන් එතර වෙලා ලෝක සත්වයා සංසාර දුකින් එතර කරවන්නයි ලෝකෙ බුදුවරු පහළ වෙන්නේ. තමන් වහන්සේට දුකෙන් එතර වීමම නම් උවමනාව එදා දීපංකර පාදමූලේ සුමේද තාපසව පින්නතුනේ අරහත් ඵලයෙන් සියලු දුක් කෙලවර කර ගන්නට උන්වහන්සේට තිබුණා. ඒ වෙනකොටත් උන්වහන්සේගේ සියලු වාසනා ගුණ අරහත් ඵල අවබෝධයේ පිණිස සම්පූර්ණ වෙලයි තිබුණේ. එහෙනම් එදා තමන් වහන්සේගේ අතට පත්වෙච්ච නිවන අත්හැරලා මේ අගක් මුලක් නොපෙනෙන දීර්ඝ සංසාරික දුක්වලට බහින්න හිත හදාගත්තේ ලෝක සත්වයා වන ඔබ අප මේ සංසාරෙන් එගොඩ කරවන්න ඕනේ කියලා ප්‍රමාණ රහිත ලෝකයාට පතුරුවාගත් ප්‍රමාණ රහිත කරුණාව අනුකම්පාව නිසයි. අපට දුකෙන් නිදහස් වෙන්නයි බුදුවරු ධර්ම දේශනා කළේ, මාවත දේශනා කළේ. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් අපේ දුක් කෙලවර කර ගැනීම පිණිසම දේශනා කොට වදාළ ධර්මයක අපිටම අනුකම්පා පිණිස පින්නතුනේ වැඩිය යුත්ත වඩමින් ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය කරමින් අප්‍රමාදීව පින්නතුනේ පිළිවෙත් පුරන්නට ඕනේ. ඒකටත් අදිෂ්ඨාන ඇති කර ගනිමින් පින්නතුනේ සියලු දෙනාම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරන සියලු දෙනාටම ලොව පුරාම ශ්‍රද්ධා සිත් පෙරදරිව බණ අහන හැමට උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් දැන් ධර්මයේ ශ්‍රවණය කරමු. පින්නතුනේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක් මාතෘකා කළේ. අංගුත්තර නිකායේ සත්තක නිපාතය කියලා නිපාතයක් තියෙනවා. දහම් කරුණු 7ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසයි සත්තක නිපාතය කියලා කියන්නේ. ඒ සත්තක නිපාතයේ මහා වර්ගය කියලා පින්නතුනේ වර්ගයක් තියෙනවා. ඒ මහා වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍ර දේශනාවේ නම අරක කියන සූත්‍රයයි. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වර්ගයේ අරක කියන සූත්‍ර දේශනාවයි පින්වත්නි දේශනා කරන්නේ. පින්වත්නි කුමන කාරණයක් නිසාද මේ සූත්‍රයට නම අරක සූත්‍රය කියලා පින්වත්නි ව්‍යවහාර වෙන්න හේතු උනේ කුමන කාරණයක්ද? මේ දේශනාව පුරාම පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් හැටියට පෙන්වන්නේ පින්වත්නි අරක කියලා ශාස්ත්‍රවරයෙක් පිළිබඳවයි. අන්න ඒ අරක කියන ශාස්ත්‍රවරයාගේ අනුශාසනාව මතු කරමින් කරන දේශනාවක් නිසා පින්නතුනේ මේ දේශනාවේ නම අරක සූත්‍රයේ හැටියට නම් කරලා තියෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ පින්වත්නි සවැත් නුවරදී. සාවත්තියං සබ්බං අත්තීති සාවත්තියං සියල්ලම තියෙනවා කියන අර්ථයෙන් තමයි පින්වත්නි සාවත්ති කියලා කිව්වේ. එහි නැති දෙයක් නැහැ. සියලු දේ තියෙනවා. මේ සවැත් නුවර සමීපයේ
මේ සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක වෙච්ච අනාථ පිණ්ඩික මහ සිටුතුමා විසින් කරවපු ජේතවනාරාමේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ. එහෙම වැඩ ඉඳිමින් උන්වහන්සේ දේශනා කළා මහණෙනි අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් දේශනා කරන්නම් භූත පුබ්බං පෙර සිද්ධ වෙච්ච එකක් මහණෙනි නුඹලට දේශනා කරන්නම්. අතීත කතාවක් ඉස්සර සිද්ධ වෙච්ච දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි පෙර බොහෝ කලකට පෙර මහණෙනි බොහෝ කලකට පෙර අරකෝ නාම සත්තා අහෝසි අරක කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා. මේ අරක කියලා කියන්නේ සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් නෙමෙයි. නමුත් යම්කිසි ආගමික ශාස්ත්‍රවරයෙක්. මේ ශාස්ත්‍රවරයා තිත්තකරෝ මේ ශාස්ත්‍රවරයා පින්වත්නි තීර්ථංකරයි. ඒ කියන්නේ බොහෝ ඊතර කරවීම පිණිස පිළිපදින කෙනෙක් කියනවා. බොහෝ ආකාර වූ පිරිසකට ප්‍රධානියව කටයුතු කළා. බොහෝ දෙනෙක්ගේ පෙරටුව යන කෙනෙක් ඊතර කරවන්නේ හැටියට තමයි මෙයා හිටියේ. කාමේසු විතරාගෝ මෙයාගේ විශේෂයක් තියෙනවා. කාමේහි රාගේ දුරු කරලයි තියෙන කාමේහි විතරාගී භාවයට පත්වෙච්ච කෙනෙක්. කාමේහි විතරාගී බවට පත්වෙච්ච කෙනෙක් නම් පින්නතුනේ මේ වෙනකොට ඒ කාන්ත වශයෙන් පින්නත්නි ධානාදී උපද්දවාගත්තු කෙනෙක්. කාමේහි විතරාගී කාමයන් බැහැර කරලා පින්වත්නි අරකස්ස කෝපන භික්කවේ සත්තුනෝ අනේකානේ ශාවක සතානිය හයිසුන් මේ අරක කියන ශාස්ත්‍රවරයට නොඑක් ආකාර පින්නතුනේ දහස් ගණන් පින්නතුනේ සිය ගණන් දහස් ගණන් පින්වත්නි ශ්‍රාවකයෝ හිටියා. නොඑක් සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා මේ අරක කියන ශාස්ත්‍රවරයට. ඝනාචාර්යයි ඒ කියන්නේ බොහෝ දිනාට ආචාර්ය වෙලා හිටියා පින්වත්නි. විශේෂය තමයි පින්වත්නි කාමේසු විතරාගෝ කාමේහි ආශාව දුරු කරලා ඉන්නේ. කාමයන් පිළිබඳ ආශාවක් නැහැ මේ අරක කියන ශාස්ත්‍රවරයට. පින්වත්නි එසේ ජීවත්වන මේ අරක කියන ශාස්ත්‍රවරයා කාමේහි ආශාව දුරු කරලා බොහෝ සිය ගණන් වූ ශ්‍රාවකයන්ට ආචාර්යව අනික් අයව ඊතර කරවීම පිණිස තමයි මේ අරක කියන ශාස්ත්‍රවරයා කටයුතු කළේ. මේ අරක කියන ශාස්ත්‍රවරයා ශ්‍රාවකයන්ට ඒවං ධම්මං දේශේසි මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කරනවා. කොහොමද? අප්පකං බ්‍රාහ්මනා ජීවිතං මනුස්සානං බ්‍රාහ්මණවරුනි මිනිස්යන්ගේ ජීවිත අප්පකං අල්පයි. මිනිස්යන්ගේ ජීවිත අල්පයි. පරිත්තං ඊතාම ස්වල්පයි. ලහුකං කියලා කිව්වේ පින්වත්නි ඊ타ම කෙටි කාලයයි පවතින්නේ මේ මනුස්ස ජීවිතය කියන එක. බහු දුක්ඛං බහු උපායාසං බොහෝ දුක් සහිතයි. ටික කාලයයි පවතින්නේ. බොහෝම ටිකයි මේ මනුස්ස ජීවිතය කියන එක. ඒ ටිකක් වූ බොහෝ ස්වල්පයක් වූ මනුස්ස ජීවිතයේ බොහෝ දුක් තියෙනවා. බොහෝ උපායාස තියෙනවා. මන්තාය බුද්ධබ්බං නුවණින් දත යුතුයි මේ ජීවිතය. නුවණින් වටහාගත යුතුයි මේ ජීවිතය. මන්තාය බුද්ධබ්බං කත්තබ්බං කුසලං එනිසා බ්‍රාහ්මණවරුනි මෙන්න මේ වගේ ජීවිතයක් තියෙන ඔබ කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි. චරිතබ්බං බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්යාවෙහි හැසිරිය යුතුයි. බ්‍රහ්මචාරීව වාසය කළ යුතුයි. නත්ති ජාතස් සමරණං උපන්න කෙනාට නොමැරී ඉඳීමක් නම් නෑ කියලා මේ අරක කියන ශාස්ත්‍රවරයා උගන්වනවා.
එතකොට බලන්නකෝ කාමේහි පහ කළ ආසාව ඇති බොහෝ දෙනාට පින්වත්නි ආචාර්යව ඉඳපු මේ අරක කියන ශාස්ත්‍රූවරයා එදා අවවාද කරනවා පින්නතුනේ ධර්ම දේශනා කරනවා කොහොමද බ්‍රාහ්මණවරුනි මේ මිනිස්සුන්ගේ ආයුෂ ඉතාම අල්පයි ස්වල්පයි බොහෝම කෙටි කාලයයි පවතින්නේ බොහෝ දුක් පිරීලා බොහෝ උපායාස පිරීලා අවබෝධයෙන් ප්‍රඥාවෙන්ම මේ ජීවිතේ තේරුම් ගන්න ඕන වටහා ගන්න ඕන කත්තබ්බං කුසලං එනිසා බ්‍රාහ්මණවරුනි මේ ජීවිතේ කුසල් කරන්න චරිතබ්බං බ්‍රහ්මචරියං බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න නත්ති ජාතස්සමරණං උපන්න කෙනාට නොමැරී ඉඳීමක් නෑ කියලා දේශනා කරනවා උපන්න කෙනාට නොමැරී ඉඳීමක් නෑ කියලා පින්වත්නි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙසේ එදා දේශනා කරන මේ අරක කියන ශාස්ත්‍රූවරයා මිනිස්සුන්ගේ ආයුෂ මෙන්න මේ විදිහට පින්නතුනේ මෙන්න මේ විදිහට දේශනා කළා මිනිස්සුන්ගේ ආයුෂ අල්පයි කියලානේ දේශනා කළේ ඒ අල්ප භාවයේ අඟවන්න මෙන්න මේ විදිහට දේශනා කළා කොහොමද පින්නතුනේ මේ අරක කියන ශාස්ත්‍රවරයා මේ ජීවිතය මොන වගේද කියලා කියන නොයෙක් උපමා අරගෙන දේශනා කළා එදා. මේ කියන බොහෝ කාලයකට පෙර නොයෙක් උපමාවන්ගෙන් මේ ජීවිතයේ පවතින කෙටිභාවය මේ ජීවිතයේ පවතිනා වූ ස්වල්පභාවය මේ ජීවිතයේ පවතිනා වූ බොහෝ දුක් සහිත භාවය නොයෙක් ආකාර වලින් දේශනා කළා උපමාරක් මේ අර්ක කියන ශාස්ත්‍රවරයා කියනවා සේයතාපි බ්‍රාහ්මණ තිනග්ගේ උස්සාව බින්දු සූරියේ උග්ගච්ඡන්තේ කිප්පමේව පටිවිගච්ඡති බ්‍රාහ්මණ වරුණි යම්සේ තිනග්ගේ උස්සාව බින්දු තනකොළ අග තියෙනා වූ පිනි බින්දු තියෙනවා අපි කියන්නේ පන නම් තන අග පිනි බින්දු වෙන්නේ කියලා ඒකමයි තන පත්‍රයක් අග තියෙන පිනි බින්දු තියෙනවා ඒ පිනි බින්දු සූරියේ උග්ගච්ඡන්තේ කිප්පමේව පටිවිගච්ඡති සූර්යයා උදා වුණාම කිප්පමේව වහවහාම අතුරුදන් වෙලා යනවා නැති වෙලා යනවා තනකොළ පත්‍ර අග තියෙන දිය බින්දු යම්සේද බ්‍රාහ්මණවරුනි ඒ දිය බින්දු සූර්යාගේ උදා වීමෙන් වහවහාම අතුරුදන් වෙලා යනවා නැති වෙලා යනවා න චිරට්ඨිතිකං හෝති ඒ ඉර උදා වීමත් එක්කම අර පින බින්දුව න චිරට්ඨිතිකං හෝති බොහෝ කල්ලයි පවතින්නේ දැන් සූර්යා උදා වුණාම අර තන පත්‍රය අග තියෙන මේ පුංචි පිනි බින්දුව බොහෝ කල් තව පවතින්නේ නැහැ න චිරට්ඨිතිකං හෝති ඒව මේව කෝ බ්‍රාහ්මනා උස්සාව බින්දූපමං ජීවිතං මනුස්සානං මෙසේම මහ බ්‍රාහ්මණවරුනි මනුස්සයන්ගේ ජීවිතයත් මේ දිය බින්දුවට උපමා කරගෙනයි පවතින්නේ කිව්වා. මනුස්සයන්ගේ ජීවිතත් මේ දිය බින්දුව වගේ පවතින්නේ කිව්වා. පරිත්තං බොහොම ටිකයි කිව්වා. ලහුකං බොහොම ස්වල්ප වේලාවයි පවතින්නේ මේ මනුස්ස ජීවිතේ. බහු දුක්ඛං බහු පායාසං ඒ ටික කාලෙත් බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි. ඒ නිසා මේක හොඳට තේරුම් අරන් අවබෝධයෙන් ජීවත් වෙමින් කත්තබ්බං කුසලං කුසල් කරන්න චරිතබ්බං බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්යාවේ වාසය කරන්න නත්ති ජාතස්සමරණං උපන්නා වූ කෙනාට නොමැරී හිඳීමක් නෑ කියලා
එදා අරක කියන ශාස්ත්‍රූවරයා බොහෝ දෙනාට දේශනා කළා. එතකොට බලන්න මේ කාමේහි විතරාගී වූ මේ තීර්ථංකර වෙච්ච අරක ශාස්ත්‍රූවරයා මිනිස්යන්ගේ ජීවිතේ දා සමාන කළා පින්නතුනේ කුමකටද? තන පත්‍රයක් අග තියෙන පිනි බිඳුවකට. ඒ පිනි බිඳුව බොහෝ කල් පවතින එකක් නෙවෙයි. ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතය. මොන විදිහට ජීවත් වුණා උනත් පින්නතුනේ මේ මනුස්ස ජීවිතේ වැඩි කල් තියෙන එකක් නෙමෙයි. ඒ තියෙන කාල සීමාව තුලත් පින්නතුනේ මොන තරම්නම් දුක් කරදර දුම්නස් වලින් මේ ජීවිතේ පිරීලද. ඒ නිසායි දේශනා කරන්නේ කුසල් කරන්න කියලා. බ්‍රහ්මචාරීව වාසය කරන්න කියලා. ඒ අල්ප වූ ස්වල්ප වූ ජීවිතයේ ජීවිත පැවැත්ම වරද්ද ගන්න එපා කියලා. කෙටි කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ. හැබැයි කෙටි කාලේ වරද්ද ගන්න එපා කියලා මේ කියන්නේ. ඊළඟට මේ අරක කියන ශාස්ත්‍රවරයා කියනවා තුල්ල පුසිතකේ දේවේ වසන්තේ උදක බුබ්බුලං කිප්පමේව පටවි ගච්ඡති න චිරට්ඨිතිකං හෝති. පින්වත්නි හරියට මොන වගේද මේ මනුස්ස ජීවිතය කියන එක? වහිනකොට පින්නතුනේ උදක බුබ්බුලං දිය බුබුල් නැගිනෝ. පින්වත්නි වහින වැස්සට ඒ වැහි බිඳු වැටීමෙන් දිය බුබුලක් ඉහළට නැගිනෝ. ඒ නැගෙන දිය බුබුල කිප්පමේව පටවි ගච්ඡති. වහාම නැති වෙලා යනවා. න චිරට්ඨිතිකං හෝති. බොහෝ කල්ලේ දිය බුබුල ඒ විදිහට පවතින්නේ නැහැ. ඒව මේව කෝ භික්ඛවේ ඒව මේව කෝ බ්‍රාහ්මනා අන්න ඒ වගේ තමයි බ්‍රාහ්මණවරුනි මේ ජීවිතේ අල්පයි. මේ ජීවිතේ ස්වල්පයි. ඊටාම කෙටි කාලයයි පවතින්නේ. අවබෝධයෙන් තේරුම් ගත යුතුයි. ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුයි මේ ජීවිතේ. ඒ ජීවිතයේ තියෙන දුක් අධික වූ උපායාස අධික වූ ඒ වගේම ඊටාම කෙටි කාලයක් පවතින ජීවිතයක්. ඒ ඊටාම කෙටි කාලයක් පවතින බොහෝ දුක් සහිත ජීවිතය අවබෝධයෙන් තේරුම් ගන්න බැරි වුණාම ලෝකෙ මිනිස්සු ඒ කෙටි කාලේ පව් කර ගන්නවා කෙටි කාලයක් ජීවත් කරවන්න. ඒකයි කිව්වේ මන්තාය බොද්දබ්බං. අවබෝධයෙන් ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන. මිනිස්සු අවුරුදු 200ක් ඉන්න වගේ පින්නත් අකුසල් කරන්නේ ඇයි? කෙටි ජීවිතේ ප්‍රඥාවෙන් තේරුම් ගත්තේ නැහැ. කෙටි ජීවිතේ ප්‍රඥාවෙන් තේරුම් ගත්තේ නැහැ. කන්න හොයන්න කියලා පින්නතුනේ අනුන්ගේ දේ පවා කඩා වඩා ගන්නේ ඇයි? කන්න කොච්චර හෙව්වත් පින්නත් අපිට කන්න පුළුවන් මැරෙනකන් එක ප්‍රමාණයක් තියෙනවා. ඒ කන්න හිතන ප්‍රමාණත් මේ ජීවිතේ පින්නත් ඇතැම් තැන්වලදී කා ගන්න බැරිව යනවා. කන්න හෙව්වත් පින්නතුනේ හොයාගත්තු ටික කන්න බැරි ජීවිතයේ අවස්ථා එනවා. එතකොට බලන්න ජීවිතය කියන එක කෙටි කාලයයි පවතින්නේ මිනිස්යන්ගේ. ඒ කෙටි කාලය ඇතුළතත් බොහෝ දුක් උපායාස විඳිනවා. ඒ විඳවත් ඒ ජීවිතේ ප්‍රඥාවෙන් තේරුම් ගත්තේ නැති වුණාම පින්වත්නි ඒ කෙටි නිර්ර්ථක ජීවිතේ ජීවත් කරගන්න පින්වත්නි කල්ප ගණන් අපායේ ලගින්න කරුණු හදා ගන්නවනේ. ඒ කෙටි ජීවිතේ ජීවත් කරවන්න පින්වත්නි ප්‍රඥාවෙන් ඒ ජීවිතේ තේරුම් ගන්න බැරි වුණාම පින්වත්නි මොන තරම්නම් ඒ මිනිස්සු പ്രേත ලෝකවල තිරිසන් ලෝකවල පින්වත්නි මොන තරම්නම් කාලයක් ලගින්න පින්වත්නි කරුණු හදා ගන්නවද දැන ඒ හින්දා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ජීවිතේ තාම ස්වල්පයි කෙටි කාලයයි පවතින්නේ. ඒක ප්‍රඥාවෙන් දකින්න ඕන. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන.
ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න කෙනා තමයි මොකද්ද කරන්නේ? කත්තබ්බං කුසලං කුසලේ කරන්නේ. ජීවිතේ ප්‍රඥාවෙන් තේරුම් ගත්තු කෙනා කුසලේ කරගන්නවා. හැබැයි ජීවිතේ ප්‍රඥාවෙන් තේරුම් ගත්තු නැති අය පින්වත්නි කාලා බීලා ඇඳලා පැඳලා හිස් සතින් මේ ජීවිතේ කෙලවර කරගන්නවා. ජීවිතය කියන එක ප්‍රඥාවෙන් තේරුම් ගත්තු අය කුසල් කරගන්නවා විතරක් නෙවෙයි බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. බ්‍රහ්මචාරීව ජීවත් වෙනවයි කියලා කියන්නේ පින්වත්නි ඒ කෙටි කාලීන ජීවිතයේ පින්වත්නි තමන්ගේ ආත්ම භාවයේ කෙලස ගන්න නැතුව ජීවත් වෙනවා. ඒ කාලය ඇතුළත පින්වත්නි අපරාධ කරගන්න නැතුව ජීවත් වෙනවා තමන්ට. එතකොට බලන්න මේ ජීවිතය කියන එක දා අන්නේ ශාස්ත්‍රූවරයෙක් කියනවා පින්නතුනේ වෙනත් ශාස්ත්‍රූවරයෙක් මේ බ්‍රාහ්මණවරුන්ට කියන්නේ මේක තන පත්‍රයක් අග තියෙන දීබින්දු වගේ කියලා. ඊළඟට කියනවා වහින වැස්සේදී පින්නතුනේ ඒ දිය බින්දුවකින් නැගෙන දිය බුබුලක් තියෙනවා. අන්නේ දිය බුබුල වගේ කියනවා මේ ජීවිතය කියන එක. එතකොට දිය බුබුල වගේ නිමේෂයකින් ඇති වෙලා නැති වෙලා යන ජීවිතයක් නම් ඒ ජීවිතේ නඩත්තු කරන්නයි අපි අකුසල් කරගන්නේ. ඒ ජීවිතේ නඩත්තු කරගන්න ඇයි අපි අපරාධ කරගන්නේ? ඊළඟට පින්වත්නි දේශනාවේ කියනවා පින්වත්නි මේ අර්ක ශාස්ත්‍රවරයා කියනවලු උදකේ දණ්ඩ රාජී කිප්පං ඒව පටිවි ගච්ඡති නචිරට්ටිතිකෝ හෝති. යම් කිසි කෙනෙක් යම් ලී කැබැල්ලක් අරගෙන පින්වත්නි දඬු කැබැල්ලක් අරගෙන අඳිනවා පින්වතුනේ වතුරේ ඉරක්. ඒ පින්වත්නි වතුරේ ඉරක් ඇඳපු ගමම්ම පින්වත්නි යම් තැනකින් ඇරඹුවාද ඒ දියේ අඳින ඉර කෙලවර කරන තැනට එනකොට අර ඉර අඳින්න පටන් ගත්තු තැන පින්වත්නි ඇඳපු ස්වභාවය නැහැ. ඒක මැකිලා ගිහිල්ලා. පින්වත්නි මේ මනුස්ස ජීවිතය කියන එක උපමා කරනවා පින්වත්නි දියේ ඇඳපු ඉරක් වගේ කියලා. ඒ තරම් වේගින් පින්වත්නි මේක නැති වෙලා යනවා මැකිලා යනවා. දියේ ඇඳපුවම ඉරක් පින්වත්නි ඒ ඇඳපු කෙනාට ඇඳපු ඉර බලා ගන්න කාලයක් නැහැ පින්වත්නි. ඒ තරම් වේගින් මේක සංදි වෙලා පින්වත්නි මේ ඉර මැකිලා යනවා. ඉතින් මේ මනුස්ස ජීවිතය කියන එක අන්නේ වගේ කියනවා. මේක ප්‍රඥාවෙන්මයි තේරුම් ගන්න තියෙන්නේ කියනවා. වහා නිමේෂයකින් නැති වෙලා මැකිලා යන ජීවිතයක්. ඒ නිසා අවවාද කරනවා එවන් වූ ජීවිතයක් ජීවත් කරවන්න අකුසල් කරගන්න එපා. එවන් වූ ජීවිතයක් ජීවත් කරව ගන්න පින්නතුනේ පව් කරගන්න එපා, සිල් බිඳ ගන්න එපා. ඊළඟට පින්වත්නි කියනවා මේ ජීවිතයේ හරියට මොන වගේද දන්නවද? මේ ජීවිතයේ හරියට නදී පබ්බතේයෝපමං ජීවිතං මනුස්සානං. මේ මනුස්සයන්ගේ ජීවිතයේ හරියට පර්වතයකින් පටන් ගතු දිය පාරක් වගේ කියනවා. යම් පර්වතයකින් දිය පාරක් පටන් ගත්තම පින්නතුනේ මේ දිය පහර පින්නතුනේ එක නිමේෂයක්වත් පින්නත් එක මුහුර්තයක්වත් පින්නත්නි එක තැනක එක විදිහකට ඉන්නේ නැහැ. යම් තැනකින් නම් මේ ගංගාව පටන් ගත්තේ ඒ පටන් ගත්තු තැන ඉඳලම පින්නතුනේ මේ ගංගාව පින්නතුනේ ගලා බහිනවා විතරමයි. අතරක් නැතිව නොනවත්වාම පින්නතුනේ මේ ගංගාව ගලා බහින එකයි සිද්ධ වෙන්නේ. සමහර විටකදී බැලූ බැල්මට පින්නතුනේ කෙනෙකුට පේන්නේ පින්නතුනේ මේ ගඟේ වතුර තියෙනවා කියලා. නමුත් ඇත්තටම වෙන්නේ ගඟේ වතුර තියෙනව නෙවෙයි පින්නතුනේ ගඟේ වතුර නිමේෂයක් ගානේ ගලා බහිනවා. එතකොට ගඟක් කියලා එකක් නැත. තියෙන එක දෙයක් අතරක් නැතිව ගලා බහින දිය දහරක් විතරයි. ඒකට අපි ගඟ කියලා කියනවා. අන්න ඒ වගේ තමයි
මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේත් පින්නතුනේ යම් පර්වතයකින් පැන නගින දිය දහරාවක් ක්‍රමක්‍රමයෙන් නොනවත්වාම පින්නතුනේ මුහුද කරාම ගලා බහිනවා වගේ මේ මනුස්ස ජීවිතය කියන එකත් එක නිමේෂයක්වත් පවතින්නේ නැතිව එක නිමේෂයක්වත් මොහොතක්වත් ඒ විදිහටම තියෙන්නේ නැතිව පින්නතුනේ මරණය කරාම නොනවත්වාම ගමන් කරනවා. මේ කතා කරද්දි මේ දේශනා කරද්දි මේ බණ අහද්දි මේ හැම නිමේෂයකම පින්නතුනේ ජීවිතයේ නැමැති ගඟ මරණය නැමැති මුහුදට පින්නතුනේ යන ගමන් තියෙන්නේ. පින්වත්නි ඊළඟට උපමාවක් කියනවා මේ අර්ක ශාස්ත්‍රවරයා පින්වත්නි හරියට මේ ජීවිතේ මොන වගේද? බලවා පුරිසෝ ජීවහග්ගේ කේල පිණ්ඩං සංයුහිත්වා අප්ප කසිරේ නේව වමෙය්‍ය. ඊ타ම බලවන්ත පුරුෂයෙක් ඉන්නවා. මේ ඊ타ම බලවන්ත පුරුෂයා ජීවහග්ගේ දිව අගට කේල පිණ්ඩං සංයුහිත්වා කෙල පිඩක් එකතු කරලා අප්ප කසිරේ නේව වමෙය්‍ය ඊ타ම පහසුවෙන්ම මහන්සියකින් තොරවම වමෙය්‍ය කෙල ගහලා දානවා. ඒකට බලන්න මේ උපමාව කොච්චර අගේද කියලා. මේ උපමාවේ කියන පිනත් නිදුකින් ඉන්න ඊ타ම බලවන්ත පුරුෂයෙක් දුර්වල වෙච්ච පින්වත්නි ගිලන් වෙච්ච කෙනෙකුට නම් කටේ තියෙන කෙලපිඩ ගහ ගන්නත් පින්නතුනේ ලොකු ආයාසයක් දරන්න වෙනවා. කටේ තියෙන කෙලපිඩ බිම දාගන්නත් පින්නතුනේ වෙහසක් දරන්න වෙනවා. කාලයක් වෙලාවක් ගත වෙනවා. නමුත් ඊටාම බල සම්පන්න වූ පරිපූර්ණ වූ මිනිසෙක් දිව අගට කෙලපිඩක් එකතු කරලා පින්නතුනේ ඒ එකතු කරගත්තා වූ කෙලපිඩ නිදුකින් වෙහසක් නැතිව මහන්සියක් නැතිව බොහෝම පහසුවෙන් කෙල ගහලා දානවා. ඒ කෙලපිඩ වේගයෙන් පින්වත්නි මුවින් නික්මලා ගිහින් ඇද වැටෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා පින්නතුනේ මේ මිනිස්යන්ගේ ජීවිතය කියන එක. ඊතරම්ම වේගයෙන් මේ ජීවිතයේ මරණේ කරා පින්නතුනේ ගමන් කරමින් තියෙන්නේ. ඊළඟට පින්වත්නි මේ ජීවිතයේ මොන වගේද? දිවස සන්තත්තේ අයෝකටාහි මංස පේසී පක්කිත්තා කිප්පං යේව පටවි ගච්ඡති න චිරට්ඨිතිකා හෝති. කවුරු හරි කෙනෙක් යකඩ තැටියක් අරගෙන 7 දවසක් පින්නතුනේ ගින්දර දමමින් පින්නතුනේ මේ යකඩ තැටිය රත් කරනවා. දවස් 7ක් රත් කරනවා. එසේ දවස් 7ක් රත් කරන ලද්දා වූ මේ යකඩ තැටියට මංස පේසි පක්කිත්තා මස් පිඩක් දානවා. කවුරු හරි මස් කැබැල්ලක් දාපු ගමන් මොකද වෙන්නේ? කිප්පං යේව පටවි ගච්ඡති. ඊ타ම නිමේෂයකින් පින්නතුනේ ඒ මස් වැදැල්ල පින්නතුනේ මස් කැබැල්ල පින්නතුනේ හැකිලිලා පිච්චිලා යනවා පින්නතුනේ. නචිරට්ඨිතිකා හෝති. මේ දාපු මස් කැබැල්ල කියලා බොහෝ වේලාවක් පින්නතුනේ මේ මස් වැදැල්ල අර යකඩය උඩ තැටිය උඩ පවතින්නේ නැහැ. දින 7ක් රත් කරපු යකඩ තැටිය මත්තට දාපුවම අර මස් වැදැල්ල එහි තිබෙන්නා වූ තෙත ගතිය ආදී සියල්ල අතුරුදන් වෙලා පින්නතුනේ මේ මස් වැදැල්ල එහෙම පිටින්ම පින්නතුනේ ඉවත් කළ යුතු දෙයක් බවට හැකිලිලා ගියපු දෙයක් බවට පත් වෙනවා.
මේ මස් පිඩ අතුරුදන් වෙලා යනවා පින්නතුනේ. ඊටාම නිමේෂයකින්. අන්න ඒ වගේ තමයි මේ මිනිස්යාගේ ජීවිත. ඊටාම අල්ප වූ ආයුෂයක්, ඊටාම වූ අල්ප කාලයක් මිනිසු ජීවත් වෙන්නේ. ඒ ජීවත් වන ඊටාම අල්ප කාලයක් පින්නතුනේ දුක් කරදර වලින් පිරිච්ච ජීවිතයක් මිනිස්සු ගෙවන්නේ. ඊළඟට කියනවා පින්වත්නි ගාවී වජ්ජා ආඝාතනයන් නීයමානා යඤ්ඤ දේව පාදං උද්ධරති සන්තිකේව හෝති වදස්ස සන්තිකේව මරණස්ස. පින්වත්නි යම් කිසි කෙනෙක් ගවයෙක් දක්කගෙන යනවා පින්නතුනේ ඝාතකාගාරයකට. ගවයෙක් අරගෙන යනවා පින්නතුනේ ගෙල කපලා මරන්න. එසේ අරගෙන යනකොට පින්නතුනේ යඤ්ඤ දේව පාදං උද්ධරති. එසේ ඇදගෙන යනකොට ඒ ගවයා යම් පාදයක් ඔසවලා තියෙනවද ඒ ඔසවලා තියෙන හැම පාදයක්ම මේ ගවයට සමීප කරවන්නේ ඒ ගවයාගේ වදයමයි. දැන් මේ වදයට පමුණුවන්නයි මේ ගවයව යන්නේ. ගවය අරගෙන යන්නේ. ඒ ගවයා ඒ යන ගමනේ උස්සලා තියෙන හැම පාදයක් ගානෙම ගවයටම විඳින්න වෙන වදේ තමයි ලං වෙන්නේ. ඝාතකාගාරයට නම් මේ ගවයව ඇදගෙන යන්නේ ඒ ගවයා ඔසවමින් තබන සෑම පියවරකින්ම ලං වෙන්නේ පින්නතුනේ ඒ ගවයාගේම මරණෙමයි. මේ ජීවිතය කියන්නේ වගේ. මේ ජීවිතය කියන එක පින්නතුනේ ඔබ මම වසරක් ගෙවුනා කියනකොට අපි කරන්නේ මොකද්ද මේ? වසරක් ගෙවෙනකොට ගෙවෙන්නේ ජීවිතයෙන් කාලයක්. ඒ කියන්නේ ජීවත් වෙන්න තිබුණු කාලයෙන් අවුරුද්දක්, ඒ කියන්නේ මාස 12ක් ගෙවිලා ඉවරයි කියන එක. මාස 12ක් ගෙවිලා ඉවරයි කියන එක. පින්වත්නි, වසරෙන් වසර, මාසෙන් මාසය, දිනයෙන් දිනය, පැයෙන් පැය මේ ඉක්මෙමින් යන්නේ පින්වතුනේ ඔබෙත් මගෙත් මරණයට. හරියට මොන වගේද? අර ඝාතකාගාරයට යන ගවයා අඩියක් තිය යන ගානේ ඒ ගවයාගේම මරණයයි මේ ලං වෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්වතුනේ අපිත්. මේ අවුරුදු ගෙවෙනවා, මාස ගෙවෙනවා, දවස් ගෙවෙනවා කියන්නේ පින්නතුනේ වෙන දෙයක් නෙවෙයි. ඔබත් මමත් පින්නතුනේ මරණයට යන්නා වූ ගමනේ ස්වභාවයයි. ඒ මරණයට යන ගමන තමයි මේ පේන්න තියෙන්නේ. බලන්නකෝ, නිමේෂයක් ගානේ මේ ගමන යන්නේ හිමයි. මෙන්න මේ වෙලාවේ මගේ ජීවිතයේ මරණය කරා යන්නේ නැහැ කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඒ නිසානේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනේ නොඑක් විටදී මේ මරණය කියන එක මොන තරම් වේගින් සිද්ධ වෙනවද කියලා. එක තැනක පින්වත්නි කියනවා ධනුග්ගහ කියලා සූත්‍රයක් තියෙනවා. පින්වත්නි මේ ධනුග්ගහ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එක්තරා පුරුෂයෝ 4 දෙනෙක් ඉන්නවා. මේ පුරුෂයෝ 4 දෙනා එක මිනිස්සෙකුට ඊටාම බල සම්පන්න මිනිසු 2000කගේ කායික බලයක් තියෙනවා කියලා. එතකොට එක මිනිස්සෙක් ගත්තම ඒ එක මිනිස්සයාට මිනිස්සු 2000කගේ කායික බලයක් තියෙනවා. මේ හැම මිනිස්සයම මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා. මේ මිනිස්සු 4 දෙනාම පින්වත්නි දුනු ඊතල භාවිතයේ දුනු ශිල්පයේ පරතර ගියපු අය. මේ හැම පුද්ගලයෙක්ම අවුරුදු 12ක් දුනු ශිල්පයේ පින්වත්නි පුහුණුව ලැබලා තියෙනවා. පුහුණුව ලැබලා රජතුමා ඉස්සරහ පින්වතුනේ ශිල්ප දක්වපු අය තමයි මේ 4 දෙනා. දැන් මෙන්න මෙහෙම පුද්ගලයෝ 4 දෙනෙක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ගේ පිට හේතු වෙන විදිහට දුනු ඊතල දීලා 4 දිශාව බලාගෙන පින්නතුනේ හිටවනවා.
දැන් මේ පුද්ගලයෝ 4 දෙනාගෙම පිටට පිට හේතු වෙලා 4 දෙනා දිසා 4 බලාගෙනයි දැන් දුනු ඊතල තියාගෙන ඉන්නේ. විධාන කළාට පස්සේ මිනිස්සු 2000කගේ කායික බලයක් ඇති මේ මිනිස්සු 4 දෙනා මොකද කරන්නේ? අර මහ විශාල දුන් අරගෙන පින්නතුනේ ඊතලයක් ඊටාම අධික වේගයෙන් පින්නතුනේ තමන් හැරිලා ඉන්න දිශාවට පිටත් කරලා යවනවා. එහෙම පිටත් කරලා යනකොට තව මිනිස්සෙක් මෙතෙන් ඇවිල්ලා කියනවා මේ ඊතල 4 දිශාවට යන්නේ. ඒ 4 දිශාවටත් යන්නේ අධික මාත්‍ර වේගයකින්. මේ ඊතල එකක්වත් බිමට වැටෙන්න කලින් මම 4ම අරන් ඇවිල්ලා ඔබ ඉස්සරහ තියන්න දානවා. ඒ කියන්නේ දුවලා එකක් අතට ගන්නවා අනික බිම වැටෙන්න කලින් අනික් දිශාවට දුවලා ඒ ඊතලයත් ගන්නවා. අනික් ඊතලය ඒ වෙනකොට තවත් ඈතට ගිහින් ඒත් ඒ දිශාවේ වැටෙන්න කලින් ඒත් අර ගන්නවා. මේ විදිහට පින්වත්නි ඊතල 4ම බිම වැටෙන්න කලින් අරගෙන ඇවිල්ලා ඔබ ඉස්සරහ තියන්නද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණය දේශනා කරලා අහනවා මහණෙනි අන්න ඒ වගේ එහෙම කෙනෙක් කිව්වොත් එහෙම ඊතල 4ම වැටෙන්න කලින් අරන් ඇවිල්ලා ඉදිරියේ තියන්නද කියලා නුඹලට මොකද හිතෙන්නේ? ඒ පුද්ගලයාගේ ජව වේගය ගැන. ඒ වෙලාවේ හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුදුමයි. මේ මොහොතක් ගානේ දිසා 4න් ඈත් වෙවි යන්න ඊටාම අධික මාත්‍ර කායික බලයක් තියෙන පුද්ගලයෝ 4 දෙනෙක් විසින්ම විදපු මේ ඊතල 4 එකක්වත් බිම වැටෙන්න කලින් අරගෙන එනවා කියලා කියනවා නම් ඒ මිනිස්යාගේ ජව වේගය නම් සුළුපටු නැහැ කිව්වා. ඒ ජව වේගය නම් අධිකයි කිව්වා. ඒක සුළුපටු නැහැ. ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ ඊතල 4 අරන් එන පුරුෂයාගේ යම් ජව වේගයක් තියෙනවා නම් ඒ ජව වේගය ආශ්චර්යයක් නෙමෙයි කිව්වා. ඒ ජව වේගය ආශ්චර්යයක් නෙමෙයි. මහණෙනි අන්න ඒ පුද්ගලයාට වඩා වේගෙන් ඉරත් හඳත් මේ ලෝකෙ දුවනවායි කිව්වා. දැන් බලන්න අර පුද්ගලයාටත් වඩා වේගෙන් දුවනවලු ඉරත් හඳත්. හාමුදුරුවෝ කියනවා ස්වාමීනි පුදුමයිනේ. ඉරෙත් හඳෙත් වේගය ඒ තරම්ම වේගවත්ද? නැවතත් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ ඉරත් හඳෙත් වේගය ආශ්චර්යයක් නෙමෙයි කිව්වා. මහණෙනි ඒ ඉරටත් ඒ හඳටත් වඩා වේගයෙන් දුවනවා කිව්වා. ඒ ඉරටත් ඒ හඳටත් අධිග්‍රහිත වූ දේවතාවරු. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ ඉරට හඳට වඩා වේගෙන් දුවන දේවතාවරු ගැන මොකද හිතෙන්නේ? ස්වාමීනි ආශ්චර්යයක්මයි කිව්වා. ඒ තරම් වේගෙන් දුවන්න? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒකත් ආශ්චර්යයක් නෙමෙයි කිව්වා. මහණෙනි ඊතල වලට වඩා වේගෙන් ඊතල ඇහිදින්නට දුවන මිනිස්සයාගේ වේගය වැඩි කිව්වා. ඒ මිනිස්සයාටත් වඩා වේගවත් කිව්වා ඉරත් හඳත් ගමන් කරන වේගය. මහණෙනි ඉරත් හඳත් ගමන් කරන වේගයට වඩා වැඩි ඒ ඉරටත් ඒ හඳටත් පෙරින් දුවන දෙවියන්ගේ වේගය. මහණෙනි ඒ ඉරට හඳට පෙර දුවන දෙවියන්ගේ වේගයටත් වඩා වේගවත් කිව්වා මිනිස්යන්ගේ ආයුෂ්‍ය ගෙවෙන වේගය.
මනුස්සයන්ගේ ආයුෂ ගෙවෙන වේගය. ඒ තරම් වේගෙන් උපන්න මනුස්සයාගේ ආයුෂ ගෙවිලා යනවා පින්නතුනේ. ආයුෂ ගෙවිලා යනවා. දැන් බුදුරජාණන් වහන්සේ එදා මේ අරක කියන ශාස්ත්‍රූවරයා එදා ඔහුගේ ශ්‍රාවකයන්ට කරපු අවවාදය අද භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවදුරටත්. මහණෙනි, එදා ඒ අරක කියන ශාස්ත්‍රූවරයා ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කළා. මේ මිනිස්යන්ගේ ජීවිතය හරියට තනකොළ අග තියෙන පිනිබිඳුව වගේ කියලා. මේ මිනිස්යන්ගේ ජීවිතය හරියට වැහි බිඳුවෙන් උඩට නැගෙන දිය බුබුල වගේ නිමේෂයයි තියෙන්නේ කියලා. මේ ජීවිතය හරියට දියෙහි ඇඳි ඉරක් වගේ කියලයි දේශනා කළේ. මහණෙනි, මේ කුමනාකාරින් තමන්ගේ ජීවිතය ජීවත් කෙරෙව්වා වුණත්, මේ කුමනාකාරින් ජීවිතේ ජීවත් කෙරෙව්වා වුණත් තාම කෙටි කාලයක් ඇතුළත මේ ජීවිතය අත්හරින්න වෙනවා. නිසානේ කුසල් කරන්න කිව්වේ, බ්‍රහ්මචාරීව ඉන්න කිව්වේ. එතකොට එදා ජීවිතේ උපමා කරලා මේ ශාස්ත්‍රවරයා කිව්වා තනකොළ අග තියෙන පිනිමිද වගේ කියලා. දියේ ඇඳි ඉරක් වගේ කියලා. සද්දිනක් රත් කරපු යකඩ තැටියට දාපු මස් කෑල්ල වගේ කියලා ජීවිතය උපමා කළා. හැබැයි එදා ඒ විදිහට ජීවිතය ඊටාම අල්පයි කියලා එදා දේශනා කරනකොට එදා මිනිස්සුන්ට අවශ්‍ය තිබුණා කොච්චරක්ද? තේනකෝ පන භික්කවේ සමයේන මනුස්සානං සට්ටි වස්ස සහස්සානි ආයුප්පමානං අහෝසි. එදා අවුරුදු 60000ක් ආයුෂ තිබ්බා කියනවා. එතකොට මේ ජීවිතය කියන්නේ මිනිස්යන්ගේ තනකොළ අග තියෙන පිනිබිඳුව වගේ කියලා අරක කියන ශාස්ත්‍රූවරයා දේශනා කරනකොට හැබැයි එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60000යි කියනවා. මේ මිනිස්යන්ගේ ජීවිතය කියන එක වතුර ඇඳපු ඉරක් වගේ කියලා ශාස්ත්‍රූවරයා අරක කියන ශාස්ත්‍රූවරයා කියනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60000යි කියනවා. 7 දිනක් රත් කරපු යකඩ තැටියකට දාපු මස් කැබැල්ල වගේ මේ ජීවිතය කියලා මේ අරක කියන ශාස්ත්‍රවරයා දේශනා කරනකොට එදා ඒ මිනිස්සුන්ගේ ආයුෂ තිබුණා කියනවා අවුරුදු 60000ක්. අවුරුදු 60000ක මිනිස්සුන්ටයි ඒ තරම් ආයුෂල්පයි කියලා එදා ඒ ශාස්ත්‍රවරයා කිව්වේ. එදා පංචවස්ස සතිකා කුමාරිකා අලම්පතේයා අහෝසි අවුරුදු 500ක් ආයුෂ වෙනකොට එදා ඒ කාන්තාවෝ ඒ කුමරියෝ විවාහ ජීවිතයට පත් කළා කියනවා. අවුරුදු 500 දී තමයි විවාහ වුනේ. තේනකෝපන පික්කවේ සමයේන තේනකෝපන බික්කවේ සමයේන මනුස්සානං චලේත ආබාධාහේසුන්. එදා ඒ අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ මිනිස්සුන්ට තිබුණා කියන්නේ පින්නතුනේ ආබාධ 6යි. මොනවද ආබාධ 6? පළවෙනිම ආබාධය තමයි පින්නතුනේ තිබිච්ච සීතං කියන්නේ සීතල කියලා ආබාධයක් තිබුණා කියනවා. සීතල, මේ ඇඟට දැනෙන සීතල. ඊළඟට උන්හං උෂ්ණ. ඊළඟට තිබිච්ච පින්වත්නි ආබාධය ඕක තමයි උෂ්ණ. ඇඟට සීතල දැනෙනවා, ඇඟට රස්නේ දැනෙනවා. ඊළඟ එක තමයි පින්වත්නි පිපාසය කියලා එකක් තියෙනවා. පිපාසය. ඊළඟට jigaccha බඩගින්න කියලා එකක් තියෙනවා. බඩගින්න නිසා කෑවා, පිපාසය නිසා බිව්වා. ඒ වායේ ප්‍රතිඵලය තමයි උච්චාර පස්සාව, මල පහ කිරීම, මූත්‍ර කිරීම. ඔන්න ඔය 6 විතරයි ආබාධ කියලා තිබුණේ. අවුරුදු 60000යි ආයුෂ. ඒ අවුරුදු 60000 ආයුෂ තියෙන කාලේ සීතල දැනුණා, උෂ්ණ දැනුණා.
බඩගින්න දැනුණා, පිපාසය දැනුණා, මල පහ කරන්න වුණා, මූත්‍ර කරන්න වුණා. ඔන්න ඔය ආබාධ 6 විතරයි එදා තිබුණේ. අවුරුදු 60000ක් ආයුෂ, අවුරුදු 60000ක් ආයුෂ විඳපු ආබාධ 6ක් පමණක්, ඒවා ආබාධත් නෙවෙයි, ඒ ආබාධ 6ක් පමණක් තිබිච්ච අයටත් අරක ශාස්ත්‍රවරයා කිව්වේ මේ තනකොළ අග පිනිබින්ද වගේ ජීවිතය බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාස සහිතයි කුසල් කරන්න කියලා. ආබාධ 6යි තිබුණෙත්. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ, සෝහි නාම භික්ඛවේ අරකෝ. පින්වත්නි, එදා ඒ තරම් දීර්ඝායුෂ විඳපු මිනිස්සුන්ට තමයි අරක ශාස්ත්‍රවරයා කිව්වේ අල්පායුෂ්කයි, මිනිස්සුන්ගේ ආයුෂ අල්පයි කියලා. ඒ තරම් දීර්ඝායුෂ විඳපු මිනිස්සුන්ට. එදා ආබාධ අඩුම මිනිස්සුන්ට තමයි මේ අරක ශාස්ත්‍රවරයා කිව්වේ බහුපායාසම් බහුදුක්ඛෝ, බොහෝ දුක් සහිතයි, බොහෝ පායාස සහිතයි කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා, මහණෙනි, මිනිස්යන්ගේ ජීවිතය අල්පයි කියලා කියනවා නම් හරියටම යමෙක් ඒක කියන්න ඕනේ අද කියනවා. මහණෙනි, එදා මිනිස්සුන්ට අවුරුදු 60000ක් ආයුෂ තිබුණා. හැබැයි මහණෙනි, අද මිනිස්සුන්ට අවුරුදු 100යි කියනවා. වැඩිම වුණොත් අවුරුදු 100ට කීපයක් වැඩි වෙයි, කීපයක් අඩු වෙයි කිව්වා. එදා මිනිස්සුන්ට 60000යි, අද මිනිස්සුන්ට අවුරුදු 100කටත් අඩුවෙන් කියනවා. එතකොට අද වෙනකොට ආබාධ 6ද තියෙන්නේ. මේ ආයුෂ අඩු වෙච්ච මිනිස්සුන්ට මොන්න තරම්නම් ආබාධ පිරිලාද? ඉතින් බුදුහාමුදුරුවෝ අවවාද කරනවා, මේ අවුරුදු 100ක් ජීවත් වුණත් ආය අවුරුදු 100 ඇතුලේ මොන තරම්නම් අපි දුක් කුහුලනවද? ඒ නිසා බුදුහාමුදුරුවෝ අවවාද කරනවා, පමා වෙන්න එපා, කුසල් කරගන්න, බ්‍රහ්මචාරීව වාසය කරන්න, බ්‍රහ්මචාරීව වාසය කරන්න, ගුණ ධර්ම ඇතුව ජීවත් වෙන්න. එදා මිනිස්සු අවුරුදු 60000ක් ඉඳලත් එහෙමයි. අද අවුරුදු 100කටත් වඩා අඩුයි. වැඩිම කාලයක් හිටියොත් 100කට කීපයක් අඩුවෙන්, නැත්නම් අවුරුදු 100කට කීපයක් වැඩියෙන් විතරයි. එතකොට හොඳට හිතලා බලන්න පින්නතුනේ, කොච්චරනම් කෙටි කාලයක්ද මිනිස්සු එච්ච අපිට ජීවත් වෙන්න තියෙන්නේ? කොච්චර කෙටි කාලයක්ද? ඍතු වශයෙන් ගත්තොත් එහෙම පින්නතුනේ, ගිම්හාන ඍතු 100යි, වසාන ඍතු 100යි, හේමන්ත ඍතු 100යි. ඒක ඍතුවකට මාස 4 ගානේ ආපුවාම පින්නතුනේ අපිට ජීවත් වෙන්න හේමන්ත ඍතුවේ බලපුවාම හේමන්ත කාලයේ මාස 400යි අපිට ඉන්න තියෙන්නේ. මේ කියන්නේ අවුරුදු 400ක් ජීවත් වුණොත්, අවුරුදු 400ක් ජීවත් වුණොත්, එතකොට ඒ 400 ගානේ පින්නතුනේ මාස 400යි එක ඍතුවකට අවුරුදු 100ක් ජීවත් වුණොත්, හේමන්ත ඍතුවෙන් මාස 400යි, ගිම්හාන ඍතුවෙන් මාස 400යි. ඔය විදිහට පින්නතුනේ අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙකුට ජීවත් වෙන්න ලැබෙන්නේ පින්නතුනේ මාස කොපමණ ප්‍රමාණයක්ද? මාස 1200යි. එතකොට අවුරුදු 100ක් ජීවත් වුණත් ඔබට මට ජීවත් වෙන්න වෙන්නේ මාස 1200යි. මාස 1200යි. පින්වත්නි, ඒ මාස 1200 ජීවත් වෙන්නයි අකුසල් කරගන්නේ. ඒ නිසා පින්වත්නි, හොඳට මේ කාරණේ තේරුම් අරගන්න. හොඳට මේ කාරණේ තේරුම් අරගන්න. පින්වත්නි, බොහෝම කෙටි කාල සීමාවක් අපිට මේ ජීවත් වෙන්න ලැබිලා තියෙන්නේ. එතකොට පින්වත්නි, අවුරුද්දකට මාස 12යි නම් ඒ 12 ගානේ 100ක් ලැබෙනකොට පින්වත්නි, ඒ තරම් කෙටි කාල සීමාවක් පින්නතුනේ අපි ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ දාරන්නේ නිසා කුසල් කරගන්න ජීවිතේ.
බ්‍රහ්මචාරීව ජීවිතේ පවත්වන්න හසුරුවන්න බුදුහාමුදුරුවෝ අවවාද කරනවා මහණෙනි අනුකම්පාවෙන් නුබල වෙනුවෙන් යමක් කළ යුතුයි නම් ශාස්ත්‍රූන් වහන්සේ මහණෙනි නුබල වෙනුවෙන් මං ඒ දේ කරලා තියෙනවා. ඒ නිසා මේ වෘක්ෂ මූල තියෙනවා ශූන්‍යාගාර තියෙනවා මහණෙනි ධාන වඩන්න කිව්වා සමත විදර්ශනාවන් වඩන්න කිව්වා. පමා වෙන්න එපා. එයි මේ තාම ස්වල්ප වූ පරිත්ත වූ ජීවිතය වේගෙන් ගෙවි යන නිසා අප්‍රමාදීවම පින්නතුනේ කටයුතු කරන්න. සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ දරුවේ මොරටුව කටුබැද්ද රොලී ප්‍රනාන්දු මාවතේ අංක 9 ඒ දරණ නිවසේ පදිංචි නොවැම්බර් 28 වන දින තම ජන්මදිනයේ දින පින්වත් වෛද්‍ය ඩිලන්ති සිල්වා මහත්මිය විසින් අරමුණු අතරට එක් වෙන්නේ 2021 වර්ෂයේ මැයි මාස 30 වන දින නිදන ප්‍රාප්ත තම දයාබර මෑණියන් වන මාලතී ප්‍රනාන්දු මහත්මිය සහ 2013 වර්ෂයේ ජූලි මාස 19 වන දින නිදන ප්‍රාප්ත තම පියාණන් වන අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්‍රාමික පාසල් ගොඩනැගිලි ඉංජිනේරු කේ ධර්මදාස ආර්ය බන්දු ප්‍රනාන්දු මහත්මාණන්ටත් එම දෙපළගේ නමින් නිදන ප්‍රාප්ත සියලුම දෙපාර්ශවයේ ඥාතීන්ටත් මියගිය ගුරුවරුන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන උතුම් පින් කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භව ගමන කෙටි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භව ලැබී තවදුරටත් ශාසනික කටයුතු සිදු කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පින්කමට බොහෝසේ උදව් උපකාර කළ තම පුත්‍රයා වන නන්දුලද සිල්වා මහත්මාණන්ටත් තම ස්වාමි පුරුෂයා වන ජානුක ඒකනායක මහත්මාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භව සහ දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. වෛද්‍ය ඩිලන්ති සිල්වා මහත්මිය මේ කුසලයේ බලයෙන් උපදින සෑම භවයකදීම සම්මාදිට්ඨික වේවා. කල්යාණ මිත්‍රයන්ගේම අසුර ලැබේවා. හිතා ඉක්මන් භවයක කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කර ගැනීමට මේ කුසල් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි අරමුණු පරිද්දෙන්ම රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත් නිදුක් නිරෝගී භව සැලසේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ උතුම් කුසල් හේතු වීමෙන් බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් සෑම සියලු දෙනාටම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලුම සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා.
දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිමාලමින් තව බොහෝ කල් ගලා බසීවා. රාගක්ඛයෝ නිබ්බානං